මැතමැටික් කීසි සමග එකතු වෙන සියලුම දෙනාම සුබ දවසක් කියලා පිළිගන්නවා. අද අපේ සංඛ්‍යානය කියන පාඩමේ දෙවෙනි වීඩියෝ එක. ඒතර මම පළවෙනි වීඩියෝ එක තුලින් සංඛ්‍යානය සම්බන්ධ අපි දැනගත යුතු මූලික સિદ્ધාන්ත ටික ආවරණය කරා. ඒතර මේ වීඩියෝ එක තුලින් මම බලාපොරොත්තු වෙනවා අපේ සිලබස් එකට අදාළ මධ්‍යයන්ය සම්බන්ධ සියලුම સિદ્ધාන්ත කොටස් ටික ආවරණය කරන්න. හරි. අපි එහෙනම් අපේ වීඩියෝ එකට යමු. හරි. අපි මුලින්ම සාකච්ඡා කරන්නේ මේකේ මධ්‍යයන්ය සම්බන්ධව තමයි අපි අද කතා කරන්නේ. සියලුම දත්ත පදය සඳහා මධ්‍යයන්ය සම්බන්ධව අපි කතා කරනවා. එතකොට අපි මුලින්ම කතා කරන්නේ මම දත්ත පද්ධති කීපයක් ගැන කතා කරා පළවෙනි වීඩියෝ එක වල. පළවෙනියටම අපි මේ සෑම ස්කේල් එකක්ම කතා කරන්නේ මේ දත්ත පද්ධති සෙට් එක. අසමූහිත දත්ත ව්‍යාප්තියකට, අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට සහ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියෙන් දත්ත පද්ධති තුනට තමයි අපි මේවා කතා කරන්නේ. ඉතින් මම ඒවා අර්ථ දැක්වීම කරා කලින් වීඩියෝ එකේ. ඒතර මම මුලින්ම මධ්‍යයන්ය අර්ථ දක්වන්නේ අසමූහිත දත්ත සඳහා අසමූහිත දත්ත සඳහා මධ්‍යයන්ය මුලින්ම අර්ථ දක්වන්නේ. හරි. මේක මෙහෙමයි වෙන්නේ. දැන් අපි දත්ත සෙට් එක අසමූහිත දත්ත සෙට් එක කියන්නේ නිකම්ම ඔබේ පිළිවෙලක් නැතුව ලියලා තිබුණු දත්ත සෙට් එකක්. එතකොට අපි ওই දත්ත ව්‍යාප්තිය මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට මට x1 x2 x3 තිත්පේලිය තිත් තුනක් දාන්න සාමාන්‍ය ක්‍රමාවක් දාන්න තිත් තුනක් දාන්නේ තව දත්ත ඉස්සරහට තියෙනවා. ඊට මෙතන ඉවර වෙන තැනින් තිත් තුන ඉවර වෙන තැනින් තාපමාවක් දාලා අපි xn කියලා දානවා. ඉතින් මේකෙන් කියවෙන්නේ මොකද්ද? x1 s2 s3 කියලා xn සංඛ්‍යාව. ඉතින් xn වෙනකන් දත්ත සෙට් එකක් තියෙනවා. එතකොට මෙතන දත්ත n සංඛ්‍යාවක් තියෙනවා. ඒතර මෙතනින් කියන්නේ මේ 1 2 3 4 කියලා අපේ දත්ත ගණන. ඒතර මේ පළවෙනි පොසිෂන් එකේ දැන් අපි මෙහෙම ගත්තොත් ඕක තියෙන මෙහෙම කොටු n සංඛ්‍යාවක් තියෙනවා. කොටු n සංඛ්‍යාවක් තියෙයි කියලා අපි හිතමු. මේ එක් කොටුව තුළ තියෙන දත්තය තමයි මේ x1 විදිහට නිරූපණය කරලා තියෙන්නේ. මේ කොටුව තුළ දෙවෙනි කොටුව තුළ තියෙන දත්තය x2 විදිහට. ඒ විදිහට මේ n වෙනි කොටුව තුළ තියෙන දත්තය අපි xn විදිහට තමයි නිරූපණය කරලා තියෙන්නේ. එතකොට අපි ඔය x1 x2 x3 xn කියන අපි දත්ත නිරූපණය කරන්න පාවිච්චි කරන නොටේෂන් එක මේ පල්ලෙහා මේ 1 2 3 වලින් කියන්නේ ඒ දත්තයේ පිහිටන ස්ථානය. ඒතර මේ n වෙනි ස්ථානය තමයි අන්තිම දත්තයේ පිහිටන්නේ. එහෙනම් අපිට පැහැදිලි මෙතන දත්ත n සංඛ්‍යාවක් කියන එක මුලින්ම පැහැදිලි කරගන්න ඕන. දත්ත n සංඛ්‍යාවක් තියෙන මුලින්ම පැහැදිලි කරගන්න ඕන. ඊට පස්සේ අපි අසමූහිත දත්ත ව්‍යාප්තිය සඳහා මධ්‍යයන්ය. අපි මධ්‍යයන්ය සාමාන්‍යයෙන් කියන්නේ x bar කියන නොටේෂන් එක. x bar කියන නොටේෂන් එක. මේ s ට උඩින් ඉරි කැලක් ගන්නවා s bar කියන නොටේෂන් එක. කොහොමද ගන්නෙ? මෙතන දත්ත තියෙනවා n සංඛ්‍යාවක් තියෙන දත්ත. ඒතර ඕක මධ්‍යයන්ය කියන x bar කියන අපි කියනවා මේ දත්ත ටික එකතු කරලා x3 ධන තිත්පේලියක් තියලා x වෙනි දත් xn වෙනි දත්තේ n වෙනි දත්තේ වෙනකන් දත්ත ටික එකතු කරලා අපි බෙදනවා අපේ දත්ත සංඛ්‍යාව. දත්ත සංඛ්‍යාව n ගෙන් බෙදුවට පස්සේ ඔන්න අපිට එනවා අසමූහිත දත්ත ව්‍යාප්තිය සඳහා මධ්‍යයන්ය කියන එක අපිට ලැබෙන විදිහට. ඉතින් අපිට ඔය දේම පුළුවන් මේ විදිහට කරන්න. මම සිග්මා නොටේෂන් එක ගැන කලින් වීඩියෝ එකේදී කතා කරා. ඉතින් මම මේ විහිදිලා තියෙන දත්ත සෙට් එක එකතු කරලා ලියනවා සිග්මා නොටේෂන් එක පාවිච්චි කරලා. ඒතර මට s bar කියන කියන්න පුළුවන් සිග්මා i කියන එකක් ගන්නවා 1 ඉඳලා n දක්වා. ඒ කියන්නේ දත්ත තියෙන n සංඛ්‍යාව i කියන එක 1 ඉඳලා n දක්වා xi. ඒතර අපිට මෙතන නිරූපණය වෙනවා n සංඛ්‍යාවක් දත්තවල එකතුව. ඒතර i ට 1 දැම්මොත් x1, i ට 2 දැම්මොත් s2, i ට 3 දැම්මොත් x3, i ට n දැම්මොත් x1. ඉතින් මෙන්න මේ නොටේෂන් එකකින් අපි කියන්නේ සිග්මා වලින් කියන්නේ එකතුවක් x1 s2 s3 x1 කියන දත්ත සෙට් එකේම එකතුව අපි පොදුවේ ලියන්නේ ওই විදිහට. ඕක බෙදනවා අපේ n ගෙන්. අපේ n ගෙන් බෙදනවා. ඒතර s bar කියන එක මට මධ්‍යයන්ය කියන කේන අසමූහිත දත්ත ව්‍යාප්තියක සිග්මා i සමාන 1 සිරෙන් දක්වා xi බෙදීමෙන් මේක නොටේෂන් එක. ඒතර දත්ත සෙට් එක එකතු කරලා අපි මේ දත්ත සංඛ්‍යාවෙන් බෙදීමක් තමයි සිද්ධ කරන්නේ. දත්ත සෙට් එක එකතු කරලා දත්ත සංඛ්‍යාවෙන් බෙදීමක් තමයි සිද්ධ කරන්නේ. අපි උදාහරණ ගැටලුවක් බලමු. අපි උදාහරණයක් බලමු. උදාහරණයක්. ඉතින් මම කොහොමද දැන් s bar කියන එක ලියන්නේ? x bar කියන්නේ
දත්ත සෙට් එක එකතු කරලා දත්ත n සංඛ්‍යාව මෙතන දත්ත n සංඛ්‍යාව එකතු කරලා දත්ත සංඛ්‍යාවෙන් බෙදමු. දැන් මට දත්ත සෙට් එකක් තියෙන මේ විදිහට 66 66 68 72 72 65 64 කියලා මට දත්ත සමූහයක් දීලා තියෙනවා. දත්ත ව්‍යාප්තිය. ඉතින් මේක අසමූහ දත්ත ව්‍යාප්තිය අපිට කිසිම පිළිවෙලක් නැහැ. අපිට නිකම්ම දත්ත සෙට් එකක් කොහෙද දීලා තියෙනවා. එහෙනම් මේ අසමූහ දත්ත ව්‍යාප්තිය මධ්‍යන්‍ය කියන්නේ x bar කියන අපි කොහොමද කියන්නේ මේ දත්ත සෙට් එක එකතු කරලා දත්ත තියෙන සංඛ්‍යාවෙන් බෙදමු. මට දත්ත තියෙන 1 2 3 4 5. එහෙනම් මෙතන n වෙන්නේ මොකද්ද? n සමානයි 5යි. දත්ත සංඛ්‍යාව 5යි. n සමානයි 5යි. එහෙනම් මම මධ්‍යන්‍ය කියන එක මෙතන අර්ථ දක්වන්නේ x bar සමානයි දත්ත ටික එකතු කරනවා. ඔය විදියට පිළිවෙලට පැහැදිලිව දත්ත ටික එකතු කරනවා. බෙදලා n වලින්. දැන් මේ පාරේ දැන් අපිට විභාගයේ කැල් එකක් ගෙනියන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. එහෙනම් අපිට මේක අතින් එකතු කර කර ඉන්න ඕනේ නැහැ. අපිට කෙලින්ම එකතුව දාන්න පුළුවන් කැල් එකකින් හදලා. එහෙනම් s bar කියන එක අපිට නෝ දත්ත සෙට් එකතු කළ දෙකෙන් බුදුර පස්සේ 345 බෙදීම 5. මගේ සුළු කිරීම වැරදෙන්නත් පුළුවන්. ඔය කට්ටිය හරියට සුළු කරන්නේ. ඒතර මට එනෝක 67යි කියලා. එහෙනම් මගේ මධ්‍යන්නේ මේ අසමූහිත දත්ත ව්‍යාප්තිය මධ්‍යන්නේ 67ක් විදිහට මට 67ක් විදිහට මට මොකක්ද කියලා දත්ත සෙට් එක එකතු කරා අපි දත්ත සංඛ්‍යාවෙන් බෙදුවා. ඉතින් ඔය විදිහට තමයි අසමූහිත දත්ත ව්‍යාප්තියකට අපි මධ්‍යන්නේ හොයන්නේ. ඊළඟට අපේ අංක 2 ඊළඟට අපි කතා කරන්න ඕන මධ්‍යන්නේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. මම අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරා. කලින් වීඩියෝවේ. අංක 2 අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ හොයන්න දැන්. තුර අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ මොකද්ද? මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා. අපේ අර එකම සංඛ්‍යාව තනින් තන රිපීට් වුණොත් අපිට එක ප්‍රශ්නයක් ඉන්න අපි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගත්තා. අපි මෙහෙම තිබුණොත් දත්ත මේ x කියන්නේ දත්ත xi කියන්නේ අපේ දත්ත සෙට් එක. ඒ දත්ත තියෙන වාර ගන්න සංඛ්‍යාතේ f විදියටම නොටේට් කරනවා. දත්ත තියෙන වාර සංඛ්‍යාත fy විදියට නොටේට් කරනවා. fi විදියට නොටේට් කරනවා. එතකොට x1 දත්තය f1 වාර ගන්නක් තියෙයි කියලා මම ගන්නවා. x2 දත්තය f2 වාර ගන්නක් තියෙයි කියලා ගන්නවා. x3 දත්තය f3 වාර ගන්නක් තියෙයි කියලා මම ගන්නවා. ඔය විදිහට මට ගන්න පුළුවන් යටට xn වෙනි දත්තය fn වාර ගන්නක් තියෙනවා. එතකොට මෙන්න මේ n 3 ඉඳලා n දක්වා දත්ත සෙට් එකක් ඔය විදිහට තියෙනවා. මෙන්න මේ වගේ එකක් අපි මධ්‍යන්නේ ගන්නේ කොහොමද කියන එක දැනගන්න ඕන. අසමූහිත දත්ත ව්‍යාප්තිය කරන් දත්ත ටික එකතු කරලා බෙදුවා දත්ත සංඛ්‍යාව. දැන් මෙතන ගන්න හැටි අපි දැනගන්නවා. ඉතින් මෙතන පොදුවේ අපි අර්ථ දක්වනවා. කොහොමද ගන්නෙ? මෙන්න මේ විදිහට. මෙතන s bar කියන එක අපි අර්ථ දක්වන්නේ මෙන්න මේ විදිහට. අපේ දත්තය ඒ දත්තයේ තියෙන වාර ගන්න නැත්නම් ඒ දත්තයේ සංඛ්‍යාවෙන් ගුණ කරනවා. x1 f1 ගුණ කරනවා. x2 f2 ගුණ කරනවා. ඔය විදිහට xn කියන එක fn ගෙන් ගුණ කරනවා. මොකද කරේ? අර අසමූහිත දත්ත ව්‍යාප්ත කරේ නිකම්ම දත්ත ටික එකතු කරලා දත්ත සංඛ්‍යාවක් දුන්නා. මෙතන එහෙම බෑ. මෙතන එක දත්තයක් x1 දත්තේ f1 වාර ගණනක් තියෙනවා. x2 දත්තේ f2 වාර ගණනක් තියෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? s bar ගන්නකොට කරන්නේ මේ x1 දත්තේ f1 වාර ගණනෙන් ගුණ කරනවා. s2 දත්තේ f2 වාර ගණනෙන් ගුණ කරනවා. xn දත්තය fn වාර ගණනෙන් ගුණ කරලා අපි බෙදන්නේ මොකෙන්ද? මේ වාර ගණන් වල එකතුවෙන් තමයි අපි බෙදන්නේ. විපේරියා f වාර ගණන් වල එකතුවෙන් අපි බෙදනවා. මොකද්ද කරේ? අපේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ එක් සංඛ්‍යාවට අදාළ සංඛ්‍යාත නැත්නම් විදිහට වාර ගණනෙන් ගුණ කරලා අපි එකතු කරලා බෙදන දත්ත සංඛ්‍යාව. ඉතින් මට මේක අර සිග්මා නොටේෂන් එක දාලා ලියන්න පුළුවන්. සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා දත්තෙන් ප්‍රමාණයක් තියෙන්නේ. x1 x වෙනුවට ලියන xi. එතකොට x1 s2 s3 කියන නිරූපණය එනවා. f වෙනුවට ලියන fi කියලා. එතකොට මට f1 f2 f3 කියන නිරූපණය කරන්න පුළුවන්. බෙදනවා සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා දත්ත fi ප්‍රමාණයක් තියෙනවා.
දත්ත F5 ප්‍රමාණය තියෙනවා. මේ F1 F2 F3 n කියන සංඛ්‍යාත සමූහ එකතුව සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා F5 විදිහට මට ලියන්න පුළුවන්. ඉතින් මට දත්ත සංඛ්‍යාව අනුව දත්ත දෙකක් තියෙනවා නම් කොහොමද එන්නේ? දත්ත දෙකක් තියෙනවා නම් n සමාන 2ක්. n සමාන 2ක් වෙනකොට මට එන්නේ මොකක්ද? s bar කියන එක. සිග්මා i සමාන 1 ඉඳලා 2 දක්වා. එහෙනම් x1 f1 ධන x2 f2 අන්තිම ඉලක්කම 2 බෙදනෝ f තියෙන්නේ i සමාන 1 ඉඳලා 2 දක්වා. f1 ධන f2. ඔන්න ඔය විදිහට තමයි අපි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ හොයන්නේ. අපේ එක් සංඛ්‍යාව ඒව යෙදිච්ච වාර ගානෙන් ගුණ කරලා බෙදනෝ ඒ සංඛ්‍යාව නැත්නම් වාර ගණන් වල එකතු. ඒක සිග්මා නොටේෂන් එක පාවිච්චි කරලා ලියන්නේ ඔන්න ඔය විදිහට. මේ විදිහට අපි ඔක සිග්මා නොටේෂන් එක පාවිච්චි කරලා තියෙනවා. හරි. දැන් ඔක පැහැදිලි වෙන්නේ නැති. අපි ඉතින් ඔක පැහැදිලි කරගන්න ගාණක් හදමු. ඔක පැහැදිලි කරගන්න ගාණක් හදමු. ගාණක් හදමු. එතකොට ගාණෙනි දැන් මට ඕන මගේ මේ මධ්‍යන්නේ කියන එක මොකද්ද? සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා xi f5 බෙදීම සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා f5 කියලා මම ගන්නවා. මම කරන්නේ මොකද්ද? මගේ ගාණ හදමු. මට තියෙනවා සිසුන් 15 දෙනෙකුගේ ලකුණු සම්බන්ධ පන්තියක ඉන්න සිසුන් 15 දෙනෙකුගේ ලකුණු වල සංඛ්‍යාත ව්‍යාප්තිය මට මෙහෙම වර්ගුවකින් දීලා තියෙනවා. මෙන්න මෙහෙම වර්ගුවකින් දීලා තියෙනවා. සිසුන් 15 දෙනෙකුගේ පන්තියේ සිසුන් 15 දෙනෙකුගේ සංඛ්‍යාව. එතකොට මට ඔය ටියුබ් දෙකකට වෙන් කරගන්න පුළුවන්. මුලින්ම මට ඉන්නෝ සිසුන්. එතකොට මේ ශිෂ්‍යයාගේ ලකුණු තමයි මට මේ තීර ලියන්න මම කියන්නේ ඔක්කොට හදගන්න. ශිෂ්‍යයාගේ ලකුණු මෙතන ලකුණු මෙතන ශිෂ්‍යයන් ගණන සිසුන් ගණන තමයි උතලන්නේ. ඉතින් මෙහෙම සිසුන් ගණන මගේ අකුරු කැත සිසුන් ගණන මුලින්ම කියනවා අපිට ලකුණු 64 ගත්ත සිසුන් දෙන්නෙක් ඉන්නවා. ලකුණු 64 ගත්ත ශිෂ්‍යයෝ දෙන්නෙක් ඉන්නවා කියලා අපිට කියනවා. ඒතර මේ සිසුන් ගණන විදිහට හැදෙන්නේ මොකද? අපේ සංඛ්‍යාතේ. ලකුණු විදිහට හැදෙන්නේ අපේ xi කියන එක තමයි හැදෙන්නේ. ඉතින් ලකුණු 64 ගත්ත ශිෂ්‍යයෝ දෙන්නේ නැහැ. ලකුණු 65 ගත්ත ශිෂ්‍යයෝ 4 දෙනෙක් ඉන්නවා. ලකුණු 65 ගත්ත ශිෂ්‍යයෝ 4 දෙනෙක්. ලකුණු 66 ගත්ත 5 දෙනයි 66 5යි 66 ගත්ත 5 දෙනෙක් ඉන්නවා. 68 ගත්ත 3 දෙනෙක් ඉන්නවා. 68 ගත්ත 3 දෙනෙක් ඉන්නවා. ඊළඟට මට ඉන්නවා 72 ගත්ත එක්කෙනෙකුත් ඉන්නවා. අන්න හොඳ එක්කෙනෙකුත් ඉන්නවා. 72 ගත්ත එක්කෙනෙකුත් ඉන්නවා. 72 ගත්ත එක්කෙනෙකුත් ඉන්නවා. ඊට පස්සේ මට දීලා තියෙනවා මේ සංඛ්‍යාත දැන් අපිට ඕන දැන් මේවා ගාණක් හදනකොට අපි ලකුණු ටික ලියාගත්තා. ඊළඟට අපි මොකද කරන්න ඕන? සිසුන්ගේ සංඛ්‍යාත ටික ලියාගත්තා. දැන් අපිට මේ ගාණ හදන්න යනකොට මොකද අවශ්‍ය වෙන්නේ? අවශ්‍ය වෙනවා මේ එක් ශිෂ්‍යයාගේ ලකුණ සිසුන් ගාණෙන් ගුණ කරලා xi fi කියන තීරුව මට හදා ගන්න ඕන. ඊළඟට මට ඕන මේ සිසුන් ගාණ එකතුව ඕන. එහෙනම් මේක මට සිසුන් ගාණ එකතුව මෙතනින්ම හදා ගන්න පුළුවන්. මෙතන මම කියනවා සිග්මා fi සිග්මා fi කියන එක මට මෙතන හදා ගන්න පුළුවන්. ඒක සිසුන් ගාණ කීයද? 2 4 6යි 6 7 10 15ක් වෙන සිසු. අපි ගානේ මුලින් දෙනවා 15 කියලා. තහවුරු කරගන්න ඒක එකතු කරලා ලියන්න. ඊළඟ තීරුව මොකද්ද? මට ඕන මේ එක් ශිෂ්‍යයාගේ ලකුණ සහ ශිෂ්‍යයාගේ ගුණිතය. ශිෂ්‍ය සංඛ්‍යාවේ ගුණිතය. ඒ කියන්නේ මට මේ fy xi කියලා තීරුවක් ඕන. ඉතින් මේවා ගාණක් හදනකොට අපි කරන්නේ එහෙම. ලකුණ සිසුන් ගාණ, ඒ කියන්නේ සංඛ්‍යාත එක තීරුවක්. සිසුන් ගාණ එකතුව ගන්නවා අපි සංඛ්‍යාතවල එකතුව කියලා. ඊට පස්සේ මට තීරුවක් ඕන මේ එක් ශිෂ්‍යයාගේ ලකුණ වැඩි කරන සිසුන් ගාණ xi fy තීරුවක් ඕන. එහෙනම් මොකද කරන්නේ? මම මේක වැඩි කරලා ලියනවා. මුලින්ම 64 වැඩි කිරීම 2 128. 65 වැඩි කිරීම 4 260. 66 වැඩි කිරීම 5 330. 68 වැඩි කිරීම 3 204.
72 වැඩි කිරීම 1 72යි. හරි. ඒක හරි. ඉතින් මට ඔය ටික හදාගත්තාම මට ඕන ඔය f5 xi කියන ඒවා එකතුවක්. මධ්‍යන්නේ හොයනකොට ඔය f5 xi කියන එක එකතු ඕන. එහෙනම් මට මේ පල්ලෙහා තීරේ මේ සෙට් එකේ එකතුව sigma f5 xi කියන එක. sigma f5 xi. i යන්නේ 1 ඉඳලා 15 වෙනකම්. i යන්නේ 1 ඉඳලා 15 වෙනකම්. ඒක මට මෙතන හදා ගන්න පුළුවන්. එකතුව. එකතුව මට කීයක් වෙනවද? ඔය ටික එකතු කරාට පස්සේ 994ක් වෙනවා. 994ක් වෙනවා. එහෙනම් මම fy xi තීරුව එකතුව ගත්තා, සිසුන් සංඛ්‍යාව එකතුව ගත්තා. එහෙනම් මට s bar හොයන එක වැඩක්ද දැන්? s bar කියන්නේ sigma fy xi බෙදීම sigma fy කියන එක. දැන් 994 බෙදීම 15 කියන එක තමයි මට එන්නේ. ඒතර 15 994 15 බුදුහාම මොකක්ද දෙන්නේ? 66.2යි 66.2යි. මේ මොකද්ද මට ඇවිල්ලා තියෙන්නේ? මේ ශිෂ්‍යයෝ මේ සිසුන් පන්තියේ සිසුන් 15 දෙනාගේ ලකුණු වල මධ්‍යන්නේ. කියන්නේ මධ්‍යන්නේ ලකුණු ප්‍රමාණය ඕක තමයි. ඒ කියන්නේ එක ශිෂ්‍යයෙක් ගත්තොත් එක ශිෂ්‍යයෙකුට තියෙන්න පුළුවන් ලකුණු ප්‍රමාණය 66.2.7යි කියන්නේ. කියන්නේ මධ්‍යන්නේ ප්‍රමාණය. අපි ඒ කියන්නේ අපි පන්තියේ සිසුන් ඒ කියන්නේ 66.2යි B එක මට්ටමට වගේ ඇවිල්ලා හැම ශිෂ්‍යයෙක්ම නේ. ඒක තමයි අපි ඔය දල අදහසක් ගන්න ඔය විදිහට S bar එක. S bar මේ අසමූහික සංඛ්‍යාත යාත්‍රික S bar කියන්නේ ඒ ලකුණ සිසු සංඛ්‍යාවෙන් ගුණ කරලා බෙදෙනවා සිසු සංඛ්‍යාව. sigma xi fy බෙදීම sigma fy කියන්නේ. මේක තහවුරු කරගන්න. හරි. තහවුරු කරගන්න. ඊළඟට මම එනවා මගේ තුන්වෙනි දත්ත සෙට් එක. තුන්වෙනි දත්ත මොකද්ද? සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන් වෙන්නේ. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන්නේ. අංක 3 මොකද්ද? සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන්. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. අපි කිව්වා අසමූහිත දත්ත ව්‍යාප්තියක අඩුපාඩු මඟ හරවලා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ආවා. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ තියෙන අඩුපාඩු මඟ හරවලා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කරනවා. දැන් අපි දැනගන්න ඕනේ මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන් වෙන්නේ. අපි දන්න සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගැන කියනවනම් ප්‍රතිපාන්තර කතාවක් වෙනවා. ඒක තමයි කලින් වීඩියෝ එකේදී ඔය පැහැදිලි කරා. එහෙනම් අපි ඔය වගේ එක මධ්‍යයන් හොයන්න පාවිච්චි කරන්නේ අර સિદ્ધාන්තමයි. අපි දෙයක් දැනගන්න ඕනේ. අපි උදාහරණයකින් බලමු. මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන් හොයන්න පාවිච්චි කරන්නේ s bar සමානයි sigma i සමානයි කියන දේ n දක්වා xi fy බෙදීම sigma fy කියන ෆෝමියුලා එක තමයි පාවිච්චි කරන්නේ. නමුත් බොහොම වැදගත් අපිට මේකේ තියෙන පන්ති ප්‍රාන්ත x එකේ ඉඳලා x දෙකට ඔයගේ පන්ති ප්‍රාන්තර තියෙන්නේ. ඒතර මේ xi කියන එක මෙතන අතන නම් ළමයිගේ ලකුණ වුණා මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. නමුත් මෙතන ඉන්නේ පන්ති ප්‍රාන්තරය. එහෙනම් මේ අසමූහිත සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක xi කියන්නේ මොකද්ද? පන්තියේ xi කියන්නේ පන්ති ප්‍රාන්තරයේ මැදාගය. මම ප්‍රාන්ති ප්‍රාන්තරයේ මැදාගයක් කියන්නේ මොකක්ද කියලා කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා. කොහොමද මැදාගය ගන්න මෙතන? x1යි x2යි ඉහළ මායමය පහළ මායමය විතර දෙකෙන් බෙදුවා. x1 s2 එකතු කරලා දෙකෙන් බෙදුවා. ඒතර xi කියන්නේ පන්තියේ මැදාගය. ඒක දැනගන්න ඕන. දැන් අරක xi ඉන්නේ කෙලින්ම ලකුණු. මෙතන කෙලින්ම ලකුණක් ගන්න බෑ. හේතුව අපි මෙතන ප්‍රාන්තරයක් තියෙන. ඒතකොට අපි සාධාරණ ලක්ෂයක් ගන්නවා. අපි සාමාන්‍ය සාධාරණ ලක්ෂයක් විතර ගන්නේ මැද ලක්ෂයක්. ඒකකින් තමයි මෙතන xi විදියට පන්තියේ මැද ලකුණ ගන්න. අපි ඕක උදාහරණකින් පැහැදිලි කරගමු. මගේ උදාහරණෙ මෙහෙම උදාහරණයක් තියෙනවා. මගේ වගුව මම මෙහෙම ඇදගමු. මෙතන පන්ති ප්‍රාන්තර තියෙනවා. මේ එක් පන්තියේ සංඛ්‍යාත මෙතන. උදාහරණය වෙන්නේ කම්කරුවන් මට ඉන්න කම්කරුවන් 100 දෙනෙකුගේ කම්කරුවන් 100කගේ මේ කම්කරුවන් 100කගේ වැටුප් සම්බන්ධ chart එකක් මට දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ කිසියම් පන්තියක ඉන්න පන්ති ප්‍රාන්තරයක ඉන්න කම්කරුවන් කීයක් ඉන්නවද? ඒ වැටුප ගන්න කම්කරුවන් කීයක් ඉන්නවද? කියන වගේ data set එකක් තමයි මට දීලා තියෙන්නේ. එහෙනම් මම මොකද්ද මුලින්ම කරන්න ඕන? මේ දත්ත සෙට් එක අපිට දෙනවා ගාන. දැන් මෙහෙම ලියාගමු. මුලින්ම ප්‍රාන්ති ප්‍රාන්තර
ප්‍රතිපාන්තර වෙනවා මෙතන තියෙන්නේ වැටුප. වැටුප තමයි තියෙන්නේ. රුපියල් 100ක් රුපියල් 100ත් 150ත් අතර වැටුප් ගන්න කට්ටිය මට ඉන්නෝ. මෙතන වැටුප් ගන්න කම්කරුවන් සංඛ්‍යාව මම F5 කියලා ලකුණු කරගන්නවා. ඒ කියන්නේ කම්කරුවන් සංඛ්‍යාව. අරකේ අර ලකුණු ගත්ත ශිෂ්‍ය සංඛ්‍යාව වගේ මෙතන මේ 100ත් 150ත් අතර වැටුප් ගන්න කම්කරුවන් සංඛ්‍යාව. මට ඉන්නෝ 5 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මට ඉන්නෝ 150ත් 200ත් අතර වැටුප් ගන්න කම්කරුවන් 150ත් 200ත් අතර වැටුප් ගන්න කම්කරුවන් ඉන්නෝ 20 දෙනෙක්. 20 දෙනෙක්. ඊට පස්සේ 200ත් 250ත් අතර වැටුප් ගන්න කම්කරුවන් 200ත් 250ත් අතර වැටුප් ගන්න කම්කරුවන් ඉන්නෝ 41ක්. 41 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මට 250ත් 300ත් අතර වැටුප් ගන්න කම්කරුවන් 250ත් 300ත් අතර වැටුප් ගන්න කම්කරුවන් ඉන්නෝ 24ක් ඉන්නවා. 24ක් ඉන්නවා. ඊට පස්සේ 300ත් 350ත් අතර වැටුප් ගන්න කම්කරුවන් 300ත් 350ත් අතර වැටුප් ගන්න කම්කරුවන් 10 දෙනෙක් මට ඉන්නවා. 10 දෙනෙක් මට ඉන්නවා. එහෙනම් මගේ දත්ත සෙට් එක හරි දැන් 100ත් 154 5යි 300ත් 354 10යි. ඒතර මේ F5 තීරුව හරි වැටුප් තීරුව හරි වැටුප් කියන්නේ ප්‍රතිපාන්තර තීරුව. මට පැහැදිලි මගේ ෆෝමියුලා එකේ තියෙන්නේ සිග්මා සමාන කෙසිරෙන් දක්වා පන්ති මැදාගේ වැඩි කරනවා මේ එක් එක් පන්තියට දාලා සංඛ්‍යා දෙක. බෙදනවා පන්ති මේ සංඛ්‍යාවල එකතු. මට පැහැදිලි මට මේ සංඛ්‍යාවල එකතු අවශ්‍ය වෙනවා. සංඛ්‍යාවල එකතු අවශ්‍ය වෙනවා. එතකොට සංඛ්‍යාවල එකතු මොකද මෙතන? 5 20 41 22 එකතු වෙනවා. සම්පූර්ණ 100යි 100 දෙනෙක් සම්බන්ධව තමයි මට කියන්නේ. එනේ පන්ති වල එකතුව මේ සංඛ්‍යාවල එකතුව 100ක් බවට මටපත් වෙනවා. 100ක් බවට පත් වෙනවා. ඊට පස්සේ මට ඕන මොකද්ද? එකතුව 100ක් ආවා. ඊළඟට මට ඕන xi කියන තීරුව හදාගන්න. මගේ xi කියන්නේ මොකද්ද? මේ පන්ති ප්‍රාන්තරයේ මැදාගේ. එහෙනම් මගේ xi කියන තීරුව කලින් එකතු කරගන්න. ඔය xi තීරුවෙන් එන්නේ මේ පන්ති දෙක කෙලවර ලක්ෂ දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. මෙතන 100යි 150යි එකතු කරලා දෙකෙන් බෙදනවා. පළවෙනි පන්ති 125යි. 150යි 200යි එකතු කරලා දෙකෙන් බෙදනවා. 175යි. 200යි 250යි එකතු කරලා දෙකෙන් බෙදනවා. 225යි. 250යි 300යි එකතු කරලා දෙකෙන් බෙදනවා. 275යි. 300යි 350යි එකතු කරලා දෙකෙන් බෙදනවා. 325. එතකොට ඔය කම්කරුවන් 100 දෙනාගේ සංඛ්‍යාතල එකතුව 100ක් ගෙනෝ ඔය එක් එක් පන්ති වල මැදාගෙන xi අපි ඔය විදිහට xi තීරුවකින් හදාගමු. හරි. දැන් මට ඕන මොකද්ද? මට ඕන මේ xi f5 කියන තීරුව. මේ එක් එක් පන්තියේ සංඛ්‍යාතය ඒ අදාළ පන්තියේ මැදාගෙන වැඩි කරලා තීරුවකුත් මට ඕන. එහෙනම් මට ඒකක් හදාගන්න සිද්ධ වෙනවා. ඒකක් හදාගන්න සිද්ධ වෙනවා. එහෙනම් මම ඒකක් හදාගන්න. මොකද මට ඕන fi xi තීරුවක් මට අවශ්‍ය වෙනවා. fi xi තීරුවක් මට අවශ්‍ය වෙනවා. එහෙනම් 50 වැඩි කරන 125න් 625යි. 625යි. ඊළඟට 20 වැඩි කරන 175න් 3500යි. 3500යි. 41 වැඩි කරන 225න් 9225යි. 9225යි. 24 වැඩි කරනවා 275න් 24 වැඩි කරනවා 275න් මට උත්තරේ එනවා 6600. 6600. මේ සුළු කිරීම වැරදිව ඔයාලා හරියට හදාගන්න. මම මේ සුළු කරගෙන ඉන්නේ කලින්. ඔයාලා තනියෙන් සුළු කරගන්න ඕක. කැල් එකක් ගෙනියන්න දෙන්න ඕක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ 10 වැඩි කරනවා 325න් 3250යි. 3250ක් කියනවා. ඒතර මට ඕන ඔය fi xi තීරුව එකතුව සිග්මා i සමාන 1/n දක්වා සිග්මා xi fi තීරුව එකතුව මට ඕක තමයි ඕනේ. එහෙනම් මෙතන කම්කරු 100කගේ xi fi තීරුව එකතුව ඕන. ඒතර මට එනවා එකතුව මොකද්ද ඔය තීරුව එකතු කරාට පස්සේ සිග්මා i සමාන 1 ඉඳලා 100 දෙනෙක් කම්කරුවන් 100 දෙනෙක් xi fi තීරුව එකතුව. කම්කරුවන් 100 දෙනෙක්. එතන මට ඕක එනවා එකතු කරාට පස්සේ 23200යි කියලා. 23200යි කියලා මට එනවා. 23200යි කියලා මට එනවා. එහෙනම් දැන් මම කොහොමද ඕකේ මධ්‍යන්නේ හොයන්නේ? x බාර් කියන්නේ මට ඕන දත්ත දෙකම තියෙනවා.
x bar කියන්නේ සිග්මා fy xi තීරුව එකතුව 23200 බෙදමු සිග්මා fy සංඛ්‍යාත තීරුව එකතුව 100යි කියලා මට එනවා. එතකොට මට ඔය සෙට් එකේ මධ්‍යන්නේ 232යි. S bar කියන එක 232යි කියලා මට එනවා. ඉතින් මට මොකක්ද ඔය ඇවිල්ලා තියෙන්නේ? ඔක මම විවරණය කරොත් මට එන්නේ මේ කම්කරුවන් 100 දෙනාගේ එක් කම්කරුවෙක් අපි හමු ලෙස ගත්තොත් ඒ කම්කරුවට සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන් මධ්‍යන්න වැටුප. සාමාන්‍ය වැටුප 232යි. 232ක වැටුපක් සාමාන්‍යයෙන් කම්කරුවට තියෙනවා. අපිට පේනවා නමුත් 100ත් 154 පස් දෙනෙකුත් ඉන්නවා. නමුත් අපිට පේන දේ 232ක් අතර වැටුපක් තමයි සාමාන්‍ය කම්කරුවෙට තියෙන්නේ. දැන් මේක බලුවම අපිට පේනවා මේ 200 250ත් අතර තමයි කම්කරු 41ක් ඉඳලා තියෙන්නේ. එතකොට 200 250ත් අතර තමයි මේ මධ්‍යන්න වැටුප තියෙන්නේ. ඒතර මධ්‍යන්න පන්තිය මධ්‍යන්න වැටුප නියෝජනය කරන පන්තිය වල තියෙන 200 250ත් අතර පන්තිය. ඒතර අපිට පේනවා මේ සාමාන්‍ය මැද පන්තිය කියන්නේ කම්කරුවන්ගේ සංඛ්‍යාවේ වැඩි කට්ටිය දෙන පන්තිය මැද පන්තිය. 200 250 මැද තියෙන 300 350 තියෙනවා. මැද පන්තිය වෙන්නේ 200 250 කියලා අපිට පැහැදිලි වෙනවා. ඒතර අපි මේ 232 ගන්න යොදන්නේ වෙන්නේ ওই 200 250 කියන පන්තිය. හරි. ඊළඟට මට ඕන කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් මම ඔය සම්මුත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ හෙව්වේ එක ක්‍රමයකට. සිග්මා xi පය වෙදින සිග්මා පය තියෙනවා. නමුත් අපිට ඔය ක්‍රමයට හදන්න බෑ. දැන් මෙතන තියෙන ඉලක්කම් වැඩි වුණොත් මොකද්ද වෙන්නේ දැන්? මෙතන ලක්ෂ මිලියනයක් ඇවිල්ලා මෙතන මිලියන කෝටියක් වගේ ආවොත් ගුණ කරාට පස්සේ බිංදු ටිකක් ඉලියෙම ඉන්නේ නැති. එහෙනම් මේ xi fy කියන ගුණිතය අපිට මේ ඩේටා එකේදී මෙහෙම පොඩි අගයක් ආවට ඕක අපිට දෙනකොට ලොකු අගයක් එන්න පුළුවන්. xi fy කියන අපිට ලියා ගන්න බැරි තරම් ලොකු අගයක් එන්න පුළුවන්. අන්න ඒ ගැටලුව මගහරව ගන්න ඊළඟට අපි මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්න සෙවීම සඳහා ක්‍රමයක් පාවිච්චි කරනවා. මෙන්න මේ xi fy කියන එක එන්නේ ලොකු වෙන එක වළක්ව ගන්න අපි මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරනවා. මොකද්ද අපි කරන ක්‍රමවේදය? අපි ඒක බලමු. අපි ක්‍රමවේදයක් පාවිච්චි කරමු. මම මේ පන්ති මෙන්න මේ ටික මම කරලා දාන්න මට මේ පන්ති අවශ්‍යයි. කොහොමද කියන්නේ? හරි. මම ක්‍රමවේදයක් පාවිච්චි කරමු. මේකදී අපි උපකල්පිත මධ්‍යන්නයක් කියලා එකක් ගමු. උපකල්පිත මධ්‍යන්නයක් කියලා එකක් ගමු. දැන් මේකදී අපි සම්මුති සංඛ්‍යාවක් අපි නිකම් මධ්‍යන්න වෙනට කතා කරා. නමුත් ඔය xi fy කියන තීරුව එන්නේ ලොකු වුණොත් අපිට ඔය හදන කරදරයක් ඉන්න මේ ගාන හදන්න අපි උපකල්පිත මධ්‍යන්නයක් ඇසුරෙන් හදන හැටි බලමු. මොකද මාතෘකාව සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ උපකල්පිත මධ්‍යන්නයක් පාවිච්චි කරලා හදන හැටි. උපකල්පිත මධ්‍යන්නයක් පාවිච්චි කරලා හදන හැටි බලමු. මේක වැදගත්ම දෙයක්. අපි එන්න යනකොට මේ අපේ සංකීර්ණතාවය මගහරව ගන්න තමයි අපි උපකල්පිත මධ්‍යන්නයක් දාලා අපි හදන්නේ. මොකද්ද අපි කරන වැඩේ? අපි උපකල්පිත මධ්‍යන්නයක් කියලා එකක් ගන්නවා DI කියලා. DI කියන නොටේෂන් එකක් කියනවා. එතන මේ DI කියන්නේ මොකද්ද? මේ අපේ සම්පූර්ණ සංඛ්‍යාව අපි විචලන නිරෝධී සිග්මා දානකොට අපි I කියලා දානවා. DI කියලා ගන්න උපකල්පිත මධ්‍යන්නය. මේ DI කියන්නේ මොකද්ද? හරි. අපි එහෙනම් බලමු ඊළඟට අපි කරන්නේ මේ උපකල්පිත මධ්‍යන්නයක් ඇසුරෙන් මේ සම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්න වෙන හැටි. ඒතකොට අපි අර මේ fx ලොකු වෙන ගැටලුව මගහැරෙනවා. ඉතින් අපි උපකල්පිත මධ්‍යන්නයක් ඇසුරෙන් හොයනකොට උපකල්පිත මධ්‍යන්න අපි A කියලා ගමු. අපේ උපකල්පිත මධ්‍යන්න. උපකල්පිත මධ්‍යන්න A කියලා ගමු. එතන මේ උපකල්පිත මධ්‍යන්න A කියන්නේ මොකක්ද? අන්න ඒක අවබෝධ තියෙනවා. උපකල්පිත මධ්‍යන්න ඒ කියන්නේ මොකද්ද? අපිට සාමාන්‍යයෙන් මේක බැලුවාම වැටුප් මේ පන්තිපාන්තර තීරය බැලුවාම අපිට වෙන නිකන් මැද හරිය තියෙන්නේ මොකද්ද? 100 150 150 200 250 250 350 අපිට පේන දැන් අපිට ඕන පන්තියක් මැදාගේ උපකල්පිත මධ්‍යන්නයක් විතර ගන්න පුළුවන්. අපිට පේන මේ 200 250 කියන පන්තිය තමයි මේ සෙට් එකේ මැදාගේ විදිහට තියෙන්නේ. නිකන් මේ මැද පන්ති විදිහට තියෙන එකනේ. දැන් අපිට මැද පන්ති විදිහට ප්‍රශ්නයක් කරගන්න බෑ මේ 200 250ම ගන්න ඕනේ නෑ. අපිට මේ උඩ තියෙන එකක් වුණා ගන්න පුළුවන්. අපි නිකන් සාධාරණයක් තියෙන බෑවනේ. අපි සාධාරණයක් විදිහට මේ 200 250 තියෙන පන්තිය මැද අගයක් කියලා
තමයි සලකන්නේ මේ දත්ත සෙට් එක බලුවම මට පේන්නේ මේ විදිහට. සමහරට පේන්න පුළුවන් 250 300 කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි තෝරගන්න එක මත මේ උත්තරේ ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. අපි මේ මොකක් තෝරගත්තත් අවුලක් නැහැ. අපි නිකන් පහසු වෙන්න මැද තියෙන එකම තෝරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ දත්ත සෙට් එකේ මැද පන්තිය මට පේන්නේ 200 250 කියලා මට පේන්නේ. එතන මේ A කියන්නේ මොකද්ද? මැද පන්තියට අදාළ උපකල්පිත මධ්‍යයනය අගය. A කියන්නේ මේ A කියන්නේ මොකද්ද? මේ මැද පන්තියට අදාළ මධ්‍යයන්‍ය තීරුව. ඒ කියන්නේ xi තීරුවේ වැලියු එක. මැද පන්තියට අදාළ xi තීරයේ අගය. මැද පන්තියට අදාළ xi තීරයේ අගය අපි උපකල්පිත මධ්‍යයන් විදිහට ගන්න. දැන් මෙතන නම් මම කෝ 200යි 250යි කියන්නේ මැද පන්තිය කියලා. 200 250 කියන්නේ මැද පන්තිය. එහෙනම් මෙතන උපකල්පිත මධ්‍යයන් මොකද්ද? A කියන එක මට එනවා 225යි කියලා. A කියන එක මට එනවා 225යි කියලා. මැද පන්තිය අපි මැද පන්තිය මොකක් හරි තව එකකින් තෝරගත්තොත් 250 300 කියන්නේ මැද පන්තිය නම් එයාගේ උපකල්පිත මධ්‍යයන වෙන්නේ 275. ඒක අර මැද පන්තිය අනුව වෙනස් වෙනවා. මේ මැද පන්තියේ මධ්‍ය අගය තමයි අපි උපකල්පිත මධ්‍යයන විදිහට ගන්න. ඒතර මම තෝරගත්ත 200 250 කියන පන්තියේ උපකල්පිත මධ්‍යයන වෙන්නේ ඔය 225 කියන එක. මේක හරි. ඊට පස්සේ උපකල්පිත මධ්‍යයන කියන්නේ මොකක්ද කියන එක හරි. ඊට පස්සේ ඔය උපකල්පිත මධ්‍යයනේ A වෙනකොට අපි ගන්නවා මේ උපකල්පිත මධ්‍යයනේ ඉඳලා එක් පන්තිවල මැද අගයට තියෙන විස්ථාපනය අපි හොයාගන්න ඕනේ. එක් පන්තිවල මැද අගයට තියෙන විස්ථාපනය අපි හොයන්න ඕනේ. මේ උපකල්පිත මධ්‍යයනේ ඉඳලා එක් පන්තිවල තියෙන මැද අගයේ විස්ථාපනය. ඒ කියන්නේ අපගමනය අපි හොයන්න ඕනේ. ඒක අපි නොටේට් කරනවා. මේ කියන්නේ උපකල්පිත මධ්‍යයනේ. DI කියන්නේ මොකද්ද? මේ උපකල්පිත මධ්‍යයනේ ඉඳලා එක් පන්ති වලට තියෙන මැද අගය. උපකල්පිත මධ්‍යයනේ ඉඳලා එක් පන්ති වල තියෙන මැද අගය. ඒතර DI කියන එකේ සංකේතය DI සමානයි xi ඍණ ඒ විදිහට තමයි අපිට දීලා තියෙන්නේ. මේ DI කියන්නේ මොකද්ද? xi ඍණ a. මේ උපකල්පිත මධ්‍යයනේ ඉඳලා අනිත් පන්ති වල තියෙන අපගමනය. දැන් මම ගත්තොත් මගේ උපකල්පිත මධ්‍යයනේ a කියන එක 225යි. a කියන එක 225යි. එහෙනම් D1 මට හොයන්න පුළුවන් පළවෙනි පන්තිය D1 මට හොයන්න පුළුවන් x1 ඍණ a. x1 කියන්නේ මොකද්ද? මම i කියලා ගත්තේ පන්තිය. ඒතර x1 කියන්නේ 125යි. 125ෙන් අඩු කරොත් a ට එන්නේ මොකද්ද? 225. ඔක අඩු කරාට මට එනවා 100යි. ඍණ 100යි කියලා මට එනවා. එහෙනම් D1 වෙන්නේ ඍණ 100. ඒ කියන්නේ මධ්‍යන පන්තියේ ඉඳලා ඍණ 100ක් ඈතින් තමයි පළවෙනි පන්තියේ ඉඳලා පිටලා තියෙන්නේ. ඒතර මට D2 කියන්න පුළුවන් කොහොමද? x2 ඍණ a. x2 කියන්නේ මොකක්ද? 175යි. 175 ඍණ a කියන්නේ 225. ඒතර මට එතන නෝ ඍණ 50යි කියලා. එහෙනම් D2 150 200 පන්තියේ පිටලා තියෙන්නේ මේ උපකල්පිත මැදේ ඉඳලා ඍණ 50ක් ඈතින්. ඍණ 50ක් ඈතින් තමයි පිටලා තියෙන්නේ. ඔය විදිහට මට D3 හොයන්න පුළුවන්. x3 ඍණ a. ඒතර x3 කියන්නේ 275යි. ඍණ a කියන්නේ 225. ඒතර 50ක් තියෙනවා. ඒ කියන්නේ 200 250 300 කියන පන්තිය තියෙන්නේ උපකල්පිත මැදේ ඉඳලා 50ක අපගමනයකින් 50ක විස්ථාපනයකින් තමයි තියෙන්නේ. ඉතින් මට ওই විදිහටම D4 කියන එකත් හොයන්න පුළුවන්. D4 මේ 300 350 කියන පන්තිය උපකල්පිත මධ්‍යනේ ඉඳලා තියෙන අපගමනය. ඒතොර x4 ඍණ a. x4 කියන්නේ 325 ඍණ a කියන්නේ 225. 325 නේ a කියන්නේ 225. ඒතොර මට මේ DI ගෙන් එන්නේ උපකල්පිත මධ්‍යනේ ඉඳලා එක් පන්තියේ මැද අගය තියෙන අපගමනය තමයි අපිට එන්නේ. ඒතොර DI කියන්නේ කොයි විදිහට එනවා? ඒක පැහැදිලි කරගන්න. DI ඔය විදිහට එනවා. ඊට පස්සේ මම දන්නවා මේ වගේ සංඛ්‍යාත ව්‍යාප්තිය මට මේ වගේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන් හොයන්නේ කොහමද? S bar සමානයි sigma i සමානයි කියන දේ දක්වා fi xi බෙදීම sigma fi කියලා අපි දන්නවා. ඕක අපි දන්න දේ. ඕක අපි දන්නවා. ඊට පස්සේ අපිට පුළුවන්
මෙන්න මෙහෙම දෙයක් කරන්න. දැන් අපි ඕක දන්න දෙන්නේ අපිට ඕකෙන් නඩන්නේ. අපි මේ මැදාගේ පාවිච්චි කරලා ওই මධ්‍යන්නේ හොයාගන්න ඕන. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන දේ? ওই මැදාගේ පාවිච්චි කරලා මධ්‍යන්නේ හොයාගන්න ඕන. එහෙනම් අපි පොඩි ඔප්පු කිරීමක් කරගන්න ඕන. අපි මේ ඔප්පු කිරීම බලමු. පොඩි ඔප්පු කිරීමක් කරගන්න ඕනේ. ඒක බලමු. එහෙනම් මොකක්ද එළ තියෙන්නේ? A කියන එකක් තියෙන මගේ උපකල්පිත මධ්‍යන්නේ. අපගමනයේ di කියන එක සමානයි xi නේ. අපි දන්න දේ සමූහ සංඛ්‍යාත ව්‍යාප්තියක හරි අසමූහ සංඛ්‍යාත ව්‍යාප්තියක හරි මධ්‍යන්නේ කියන්නේ සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා xi fy බෙදීම සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා fy කියලා අපි දන්නවා. ඒතර මම දන්නවා මේ xi di සමාන xi නේ. මට පුළුවන් නේද මේ xi වෙනුවට di කියන එකෙන් ප්‍රකාශනයක් ගන්න. මොකද මම xi උත්තර කරගත්තොත් a ධන di කියලා මට එන්නේ. xi කියන එක a ධන di කියලා මට එන්නේ. එහෙනම් මම මේ x තියෙන තැනට ඔය a ධන di කියන කොටස ආදේශ කරනවා. ඒතර මට මේ මධ්‍යන්න ප්‍රකාශනය මෙන්න මේ විදිහට එනවා. සිග්මා i සමාන 1 to n a ධන di වතාව fy බෙදීම සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා fy විදිහට මට එන්නේ. සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා fy විදිහට මට එන්නේ. හරි. ඒක හරිනේ. ඊට පස්සේ මට පුළුවන් මේක සාමාන්‍ය වරහන් සුළු කිරීමක් තියෙනවා. ඒ වරහන් සුළු කරගන්න ඕන. කොහොමද සුළු කරගන්නේ? සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා fi di මම එකට කරලා ලියනවා. fi a කියන එක මම එකතු කරලා ලියනවා. මේ වර්ණන සුළු කරා. මම fi di කියන පොඩක් ඉස්සරහින් ලියාගත්තා. සිග්මා i සමාන 1 to n දක්වා fi කියන එකනේ යට පාඩුවේ ඉන්න. අපිට පුළුවන් මේ සිග්මා අංකනේදී අර අනුකලනයේ අවකලනය වගේම එකතුවක සිග්මා අංකනය කියන්නේ වෙන වෙනම සිග්මා අංකනය කියලා අපිට කියන්න පුළුවන්. එකතුවක සිග්මා අංකනය වෙන වෙනම සිග්මා අංකනය කියලා කියන්න පුළුවන්. එහෙනම් අපි ඔක ලියන්න පුළුවන්. මේ විදිහට ලියන්න පුළුවන්. s bar කියන එක මට එනවා. වෙන වෙනම සිග්මා අංකනේ දානවා. සිග්මා i සමාන 1 to n fi di ධන සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා fi a බෙදීම සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා fi කියලා මට එන්නේ. fi කියලා. හරි. ඒකත් හරි. ඊළඟට මට පුළුවන් මෙන්න මේ දේ හොඳට මතක තියාගන්න. සිග්මා අංකනේ මොකක් හරි 5x වගේ තිබුණොත් i සමාන 1 ඉඳලා කොහෙට හරි enter යනවා නේද කීයට අපිට ওই නියත පදයක් තිබුණොත් සිග්මා අංකණයෙන් එළියට ගන්න පුළුවන්. නියත පදයක් තිබුණොත් සිග්මා අංකණයෙන් එළියට ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ a කියන්නේ නියත පදයක් නේද? ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. ඒක අපි ගන්න උත්තරයන් වෙනස් වෙනවා. නමුත් මේ ප්‍රකාශනයේ මේක නියත පදයක්. a කියන එක නියත පදයක්. එහෙනම් මට පුළුවන් ඔය fi a කියන එකෙන් a කියන එක එළියට අරන් ලියන්න. එහෙනම් මම මෙතනම ඔය a කියන එක සිග්මා එකෙන් එළියට අරන් ලියනවා. ඔතන මම a කියන එක අරන් ලියුවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? මේ s bar කියන එක මේ යට තියෙන සිග්මා fi එකෙන් වෙන වෙනම බෙදනවා. අද s bar කියන එක මට එනවා. වෙන වෙනම බෙදුවොත් සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා fi di බෙදීම සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා fi ධන a වතාව සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා fi බෙදීම සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා fi කියලා මට. එහෙනම් මට මෙතන සමාන පද දෙකක් තියෙන. මෙතන එකතුවක් නෙන්නේ. ඔය එකතුව සමාන එකතුවක් නෙන්නේ. මෙතන 10 යවන යට 10 එන්නේ. එහෙනම් මේක අපිට කපලා දාන්න පුළුවන්. අපිට පැහැදිලි වෙන දේ තව දෙයක්. අපි දන්නවා සිග්මා අපි දන්නවා දැන් ඔතෙන් එකක් ආවනේ. අපි දන්න දෙයක් තියෙනවා. සිග්මා fi yi බෙදීම fi xi බෙදීම සිග්මා fi කියන්නේ s bar කියලා දාන්න. s bar කියලා දාන්න. එහෙනම් fi di බෙදීම සිග්මා fi කියන්නේ මොකද්ද? d bar. d කියන්නේ සමය අපේ අපගමනයේ මධ්‍යන්නේ කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් අවසානයේ අපිට එනවා x bar කියන එක a ධන d bar කියලා අපිට එනවා. a ධන d bar කියලා අපිට එනවා. ඒතකොට d bar කියන්නේ මොකද්ද? අපේ අපගමනයේ මධ්‍යන්නේ. අපගමනයේ මධ්‍යන්නේ. a කියන්නේ උපකල්පිත මධ්‍යන්නේ. උපකල්පිත
මධ්‍යයන්. එතකොට D භාගයන්නේ අපේ අපගමනේ මධ්‍යගය කියලා අපිට පැහැදිලි වෙනවා. හරි. එහෙනම් ඔය සූත්‍රය පාවිච්චි කරලා අපි ඉස්සෙල්ලා හදපු ගාන ආපහු හදලා බලමු. ඒ සූත්‍රය පාවිච්චි කරලා ඉස්සෙල්ලා හදපු ගාන අපි ආපහු හදලා බලමු එකම උත්තරේද එන්නේ කියලා. එහෙනම් මගේ ප්‍රකාශනයේ x bar සමානයි a ධන d bar. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් මම වගුව ගහනවා අපෝ. එහෙනම් වගුව මොකක්ද තියුනේ? ප්‍රාන්ති ප්‍රාන්තර තීරුවක් තිබුණා. fy තීරුවක් තිබුණා. ඊට පස්සේ මට fy තීරුවක් තිබුණා. මට xy තීරුවකුත් තිබුණා. එහෙනම් මම ඒක පුරව ගන්න. මොකක්ද තියුනේ? වැටුප් තීරුව වැටුප ci කොහොමද? වැටුප් තීරුවක් තියෙනවා. අපි පියවරෙන් පියවර ගමු. වැටුප් තීරුව තියෙනවා. වැටුප් තීරුව ci 150යි. ඊට පස්සේ තියෙනවා 150යි 200යි. ඊට පස්සේ මට තියෙනවා 200යි 250යි. 200යි 250යි. ඊට පස්සේ 250යි 300යි. ඊට පස්සේ තියෙනවා 300යි 350යි. 300යි 350යි කියලා. තේරුම් ඊට පස්සේ ඔය එක් වැටුපට අදාළ වැටුප් ප්‍රාන්තරයට අදාළ ඉන්න සේවකයෝ සංඛ්‍යාව. සේවකයෝ සංඛ්‍යාව. ඒක අපි සංඛ්‍යාතය කියලා අපි කියනවා. එහෙනම් සංඛ්‍යාතය මොකද්ද? fy කියන එක මට එනවා 5 මෙතන 5යි 20යි 41යි 24යි 10යි. අපි දාන ඔය සෙට් එකේ එකතුව ci කියලා අපි දාමු. ci කියලා මට ඊට පස්සේ මට තියෙනවා ඔය ප්‍රාන්තිපාන්තර වල මැදාගය. මැදාගය කියන්නේ xi තීරුව. xi තීරුව මට xi මොකද්ද පළවෙනි ප්‍රාන්තිපාන්තරේ මැදාගය 125යි 125යි 175යි 225යි 275යි 275යි 325ක් 325ක් විදියට එනවා. ඔය විදියට. හරි. ඊළඟට මට අලුත් තීරුවක් දැන් අවශ්‍ය වෙනවා. දැන් මට මේකේදී ඕන උපකල්පිත මධ්‍යයන්ය. මම කිව්වා උපකල්පිත මධ්‍යයන්ය කියන්නේ මධ්‍ය පන්තිපාන්තරයේ මැදාගය කියන්නේ. එහෙනම් මම මධ්‍ය පන්තිපාන්තරයේ විදියට ගන්නෙ 200යි 250යි. ඒක කැමති අගයක් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මෙතන ගන්නවා 200 250යි විදියට. එහෙනම් ඒකට අදාළ මගේ උපකල්පිත මධ්‍යයන්ය වෙන්නේ මේක 225. උපකල්පිත මධ්‍යයන්ය 225 විදියට මම තෝරගන්නවා. උපකල්පිත මධ්‍යයන්ය 225. ඊට පස්සේ මට ඕන මේ d බා ගන්න ඕන. d බා කියන්නේ මොකද්ද? සිග්මා fi di බෙදීම සිග්මා fi. මේ i කියන එක 1 to n. i කියන එක 1 to n. ତර මට ඕන මේ di තීරුව හදාගන්න. di කියන එක මම කිව්ව මොකද්ද? xi ඍණ a. ඒ කියන්නේ xi ගෙන් අපි උපකල්පිත මධ්‍යයන්ය අඩු කරාට පස්සේ xi ගෙන් උපකල්පිත මධ්‍යයන්ය අඩු කරාට පස්සේ අපිට ඕක ලැබෙනවා කියලා මම කිව්වා. එහෙනම් මම තව තීරුවක් හදාගන්නවා. තව තීරුවක් හදාගන්නවා. මොකටද? මගේ di තීරුව මම හදාගන්නවා. d බා ගන්න di තීරුව හදාගන්නවා. දැන් ලේසි වෙනවා ගානෙන් වෙන්නේ. ඒත් fi xi ගුණ කරලා ලොකු වගයක් ගන්න ඕන වෙන්නේ නැහැ. di තීරුව හදාගත්තාම මට එනවා. මෙතනින් පටන් ගන්නෙ එතන මට D1 එනවා. D1 කියන්නේ 125න් අඩු කරන 225 ඔය ඉතින් ඍණ 100යි. ඔය ඉතින් මට D2 ගන්න පුළුවන් 225 175න් 225ක් අඩු කරලා ඍණ 50යි. මම කලින් හදලා පෙන්නුවා. මෙතෙන්දි බිඳුවයි. උපකල්පිත මධ්‍යයන්ය x කියන 225 225 බිඳුවයි. ඊට පස්සේ කියනවා 50 මෙතන 50යි. මෙතන 100යි කියලා මට ලැබෙනවා. 100යි කියලා මට ලැබෙනවා. හරි. તો d තීරුව මගේ හරි. ඊළඟ මට d බා ගන්න නම් මොකක්ද ඕන? d බා හොයාගන්න නම් මට ඕන මේ fi di කියන තීරුව.
FI DI කියන තීරුව මට අවශ්‍යයි. ඒ FI DI ගුණකේ. දැන් පැහැදිලි නේද? මේ 50 125 ගුණ කරනට වඩා 41 225 ගුණ කරනට වඩා මේ 41 බිඳුව වැඩි කරාට පස්සේ අපිට ලේසියි. අන්න ඔය වැඩේ කරගන්න තමයි මේ අපි උපකල්පිත මධ්‍යයනය පාවිච්චි කරන්නේ. ඔය වැඩේ කරගන්න තමයි උපකල්පිත මධ්‍යයනය පාවිච්චි කරන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට FI DI තීරුව. FI DI තීරුව ලියා ගන්නවා. FI DI තීරුව මට එනවා පළවෙනි එක ඍණ 500යි ඊළඟට ඍණ 1000යි ඍණ 1000යි ඊළඟට බිඳුවයි FI DI තීරුව 1200යි මෙතන 1000යි කියලා මට එහෙනම් මට ඕන ඔය FI DI තීරුවේ එකතුව සිග්මා එකතුව ඕන එකතු ගන්න එක කොහොමද ඍණ පද වෙනම එකතු කරන මෙතන ඍණ 1500යි මෙතන 2200 ඔය දෙක එකතු කරාට පස්සේ අපිට එනවා ඔය දෙක එකතු කරාට පස්සේ අපිට එනවා 700යි කියලා අපිට ලැබෙනවා 700යි කියලා ලැබෙනවා එහෙනම් මොකද අපි හොයාගත්තේ FI DI කියන එක හොයාගත්තා FI DI කියන එක මම හොයාගත්තා ඍණය වෙනම එකතු කරලා ධනය වෙනම එකතු කරලා ඒක සම්පූර්ණ එකතුවක් ගත්තා එහෙනම් මට මේකේ D භාගය කියන එක හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට FI දන්නෝ 100යි. දැන් D භාග කියන්නේ 7යි කියලා මට එනවා. D භාග කියන්නේ 7යි කියලා මට එනවා. D භාග කියන්නේ 7යි කියලා මට එනවා. එහෙනම් මට ගන්න පුළුවන් නේද? D භාග 7ක් වෙනකොට S භාග කියන්නේ මොකද්ද? මේ S භාග කියන්නේ මොකද්ද? D භාගට එකතු කරනවා. D භාගට A එකතු කරනවා. 225 දන්න 7. මට එනවා 232යි කියලා මට එනවා. 232යි කියලා එනවා. එහෙනම් මට මේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ ඉස්සෙල්ලා ගානේ ආපු මධ්‍යයන්‍යම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට මේකදී හරියම ලේසි වුණා. මොකද මම D බව හොයාගන්න හරියම ලේසි. මෙතන මේ පොඩි ඉලක්කම් තමයි පුහුණු කරන්න තියෙන්නේ. අන්න ඔය වැඩේ කරගන්න තමයි අපිට ඔය සමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන්‍ය මෙන්න මේ උපකල්පිත මධ්‍යයන්යක් ආශ්‍රයෙන් හදුවාම එන වාසිය ඔන්න ඔය විදිය තමයි. හරි. ඕක හොඳට අවබෝධ කරගන්න. ඕක හොඳට අවබෝධ කරගන්න. ඊට පස්සේ අපිට මේ තව වැඩක් කරන්න පුළුවන් ඕකේ. දැන් අංක 1ට මම නිකන් සම්මුඛ සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන්‍ය හෙව්වා. අංක 2ට උපකල්පිත මධ්‍යයන්‍ය පාවිච්චි කරලා මධ්‍යයන්‍ය හෙව්වා. අංක 3ට මම කරන වැඩේ මොකද්ද? හරිම ලේසි වැඩක් කරන්නේ. මෙන්න මේ දේ කරන්නේ. මේ පන්ති වල තරම සමාන නම් අපිට විශේෂ දෙයක් කරන්න පුළුවන්. මොකද්ද පන්ති වල තරම නැත්නම් පන්ති වල පල්ල කියන්නේ? ඉහළ මායිමෙන් පහළ මායිමට උතරට පස්සේ මේක. මේ පන්තිය ගත්තොත් 100යි 150යි පන්තිය ගත්තොත් ඔය පන්තිය තරම මම කො 100 වලින් ඔපරේට් කරන්නේ. ඉහළ මායිම 150යි. පහළ මායිම 100යි. පන්තිය තරම 50යි කියලා මට එනවා. ඔය පන්තිය තරම 50යි කියලා මට එනවනේ. දැන් මට මෙතනිනුත් පොඩි ಗುಣ කිරීමේදී පොඩි වැඩි ලොකු වගයක් එනවනේ. ඕක අඩු කරගන්න මම තව වැඩක් කරනවා. ඕක අඩු කරන්නේ ඉහළ විස්තරනේ පන්ති පළල පාවිච්චි කරලා මධ්‍යයන්‍ය සෙවීම. පන්ති පළල පාවිච්චි කරලා මධ්‍යයන්‍ය හොයන හැටි අපි ඊළඟට බලමු. දැන් මට මෙතනින් කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. මට කියන්න පුළුවන්. මට මේ DI කියන එක ලියන්න පුළුවන් නේද? DI කියන එක ලියන්න පුළුවන් C වතාවක් UI විදියට. එතකොට මේ UI කියන්නේ මොකද්ද? දැන් C කියන්නේ 50. මේ DI කියන එක හැදිලා තියෙන්නේ අපේ පන්තියේ. මේ පන්තිය තරම සමාන නම් විතරයි මේ දේ කරන්න පුළුවන්. පන්තියේ තරම වතාවක් කිසියම් අගයකින් ගුණ කරාට පස්සේ තමයි අපිට ඇවිල්ලා UI කියලා අගයකින් ගුණ කරාට පස්සේ තමයි අපිට අගය ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ UI කියන එක අපිට බිඳුව 1 2 ඍණ 2 විදිහට අපිට එන්න පුළුවන්. එතකොට අපි උදාහරණයක් බලමු අපේ UI ට මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ. එතකොට මට DI කියන්නේ CUI කියලා මම කිව්වා. එහෙනම් මට මෙතන D එක කියන්න පුළුවන් නේද? 50 වතාවක් ඍණ 2. එහෙනම් මෙතන UI වෙලා තියෙන්නේ ඍණ 2. D2 කියන්න පුළුවන් 50 වතාවක් ඍණ 1. එහෙනම් U2 වෙලා තියෙන්නේ ඍණ 1. D3 කියන්න පුළුවන් 50 වතාවක් බිඳුව. එහෙනම් U3 වෙලා තියෙන්නේ බිඳුව. D4 කියන්න පුළුවන් මොකද්ද?
50 වතාවක් 1. එහෙනම් u 4 වෙලා තියෙන 1යි. d 5 කියන්න පුළුවන්. d 5 කියන්න පුළුවන් 50 වතාවක් 2. එහෙනම් u 5 වෙලා තියෙන 2යි. මට පැහැදිලි මේ u කියන එක දාගත්තොත් මට තවත් සුළු කිරීම ලේසි කරගන්න පුළුවන් කියලා. තවත් සුළු කිරීම ලේසි කරගන්න පුළුවන් කියලා මට පැහැදිලි වෙනවා. මට පැහැදිලි වෙනවා තවත් සුළු කිරීම ලේසි කරගන්න පුළුවන් කියලා. ඉතින් මගේ මේ තීරය මේ FID තීරය ලොකු අගයක් නෙමෙයි. අන්න ඒක නැති කරගන්න තමයි මම මේ UI කියන ක්‍රමය පාවිච්චි කරන්නේ. ඒතකොට DI මට කියන්න පුළුවන් මේ අපගමනය පන්තියේ තරම සමාන වුණොත් ඒ තරම මතාවක් UI කියලා මට කියන්න පුළුවන්. U කියන එක ওই විදිහට අපිට හම්බ වෙනවා. අපි ඒක පාවිච්චි කරලා පොඩි ඔප්පු කිරීමක් කරගමු. ඒක පාවිච්චි කරලා පොඩි ඔප්පු කිරීමක් කරගමු. පොඩි ඔප්පු කිරීමක් කරගමු. මෙන්න මේ විදිහ තමයි ඔප්පු කිරීම තියෙන්නේ. අපි දන්නවා DI කියන්නේ CUI කියලා අපි දන්නවා දැන්. DI කියන්නේ CUI. අපිට කියන්න පුළුවන් DI කියන්නේ xi ඍණ a කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ උපකල්පිත මධ්‍යයන්නේ xi ඍණ a කියලා කියන්න පුළුවන්. xi ඍණ a විදිහට කියන්න පුළුවන්. ඒතර මම DI වෙනකොට CUI දැම්මොත් xi ඍණ a විදිහට මට එනවා. xi ඍණ a විදිහට මට එනවා. ඊට පස්සේ මට ඕක xi උක්ත කරගන්න පුළුවන්. ඒ දන CUI විදිහට. xi උක්ත කරගන්න පුළුවන්. ඒ දන CUI විදිහට මට ඕක xi කියන එක උක්ත කරගන්න පුළුවන්. ඊට පස්සේ මම දන්නව නේද s bar කියන්නේ සිග්මා fi xi බෙදීම සිග්මා fi. මේ i කියන එක එකේ ඉඳලා n දක්වා යනවා. හරි. ඉතින් ඔය ක්‍රමයේදී මට ඔය xi වෙනුවට දැන් a දන CUI ලියන්න පුළුවන්. ඉස්සෙල්ලා DI වෙනුවට DI ආශ්‍රය වෙනුවා වගේ. xi වෙනුවට s bar කියන එක ලියන්න පුළුවන්. මේ xi වෙනුවට සිග්මා fi xi වෙනුවට ලියන්න පුළුවන්. a දන CUI කියලා මට ලියන්න පුළුවන්. බෙදීම සිග්මා fi. ඔය විදිහට ලියන්න පුළුවන්. ඉතින් අර විදිහටම මේක වරහන් සුළු කරලා ලියන්න පුළුවන්. s bar කියන එක සමානයි සිග්මා i සමාන කේන්දරයෙන් දක්වා fi a දන c වතාවක් fi ui කියලා මට එනවා. බෙදීම සිග්මා i සමාන කේන්දරයෙන් දක්වා fi කියලා මම දානවා. ඊට පස්සේ ඕකෙත් අර විදිහට වරහන් සුළු කරලා නියත පද එළියට නම් ලියන්න පුළුවන්. මේ c කියන්නේ කවුද? නියත පදයක්. මේ a කියන්නේ කවුද? නියත පදයක්. එහෙනම් මට එනවා a වතාවක් සිග්මා fi බෙදීම එම උඩින් ලියනවා. ඒක මට එනවා x bar කියන එක a වතාවක් සිග්මා i සමාන කේන්දරයෙන් දක්වා fi බෙදීම සිග්මා fi. ධන c වතාවක් සිග්මා fi ui බෙදීම සිග්මා fi විදිහට මට එනවා. ඔය විදිහට මට ලැබෙනවා. මට පැහැදිලි දේ මොකද්ද? මෙන්න මේ සිග්මා fi කැපිලා යනවා. මෙතන fi ui බෙදීම සිග්මා fi කියන්නේ u bar. fi di බෙදීම fi කියන්නේ d bar. fi xi බෙදීම fi කියන්නේ x bar. එහෙනම් fi ui බෙදීම fi කියන්නේ u bar විදිහට මට එනවා. එහෙනම් මගේ ඔය s bar කියන එක නම් මට තව විදිහකට ලියා ගන්න පුළුවන්. පන්ති පළල පාවිච්චි කළා s bar කියන එක නම් ලියන්න පුළුවන්. a දන cu bar විදිහට මට ලියන්න පුළුවන්. s bar කියන එක නම් a දන cu bar විදිහට මට ලියා ගන්න පුළුවන්. a දන cu bar විදිහට ලියා ගන්න පුළුවන්. එහෙනම් මම එක පැත්තකින් ලියා ගන්නවා. s bar කියන්නේ a දන cu bar. මේ di කියන්නේ මොකද්ද? CUI කියලා මම ගන්නවා. එහෙනම් මට මේ ගාන ඔය FI DI තීරුවක් දාගන්න නැතුව හදන්න පුළුවන් නේද? UI තීරුවක් අරගෙන. අපි බලමු මෙන්න මේ ගානම ඔය UI තීරුව දාලා හදන්නේ කොහොමද කියලා. UI තීරුව දාලා හදන්නේ කොහොමද කියලා. එහෙනම් මම අලුතෙන් ඇඩ් කරගන්න ඕනේ මේකට මෙන්න මේ තීරේ. අර FI DI තීරුව උතන වැඩක් නැහැ. අර ගානෙම මම UI තීරුවක් ඇඩ් කරගන්නවා. UI තීරුවක් ඇඩ් කරගන්නවා. ඒතර මට UI තීරුව එනෝ නේද මේ විදියට d එක කියන්න පුළුවන් ඍණ 50 c කියන්නේ 50යි නේද? ඍණ 50 වතාවක් ඍණ 2. මෙතන ඍණ 2යි. ඉස්සෙල්ලා හැදුවා දාන්න ඍණ 50 වතාවක් ඍණ 1 බිංදුව 1 2 කියලා UI තීරුව ආවා. හරිම ලේසි. දැන් ඔය ඍණ 1 ඍණ 2 බිංදුව වගේ ඇවිල්ලා තියෙන්නේ.
දැන් FI DI ගන්නකොටත් ලොකු වගයක් ආවේ අපිට නේ. ඒක හරියන්නේ නැහැ. දැන් මොනවා අපිට තව ටිකක් ලේසි කරගන්න පුළුවන්. U bar හොයනකොට මම දන්නවා U bar කියන්නේ මොකද්ද? sigma FI UI බෙදීම sigma FI i සමාන 1 ඉඳලා n දක්වා i සමාන 1 ඉඳලා n දක්වා. ඒතර මේ FI UI තීරුවක් මට හදා ගන්න ඕන. දැන් මට ඕන මොකද්ද? මේ FI UI තීරුව. මේ FI UI තීරුව හදන එක FI DI තීරුව හදන එකටත් වඩා ලේසි නේද? එහෙනම් මට ඒ ලේසි ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඒතර FI UI තීරුව මට එනවා. ඍණ 10 FI UI තීරුව මට එනවා. ඍණ 10 ඍණ 20 බිංදුව 24 20 කියලා මට. එහෙනම් මට FI UI ගේ එකතුවක් ඕන. ඔය තීර එකතු කරාට මට පස්සේ එන මට 14යි කියලා මට ලැබෙනවා. 14යි කියලා මට ලැබෙනවා. ඊට පස්සේ මට පුළුවන් මොකද්ද? U bar හොයාගන්න. sigma FI UI දන්නෝ? ඔක 100ෙන් බෙදනවා. U bar. මට ඉතින් මේ x bar හොයනකොට ඕනේ a දන cu bar. එහෙනම් cu bar කියන්නේ මොකද්ද? පන්තියේ පළවෙනි වැඩි කරනවා. 100. මට එනෝගේ 7යි. 7යි කියලා මට ලැබෙනවා. එහෙනම් මට x bar ගන්න පුළුවන් නේද? කොහොමද? a දන cu bar. a කියන්නේ අපේ 225. 225 දන 7යි. උත්තරේ 232යි. එහෙනම් අර විදිහට හදුවත් අපිට ඔය උත්තරේම එන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ මොකද්ද? වගුව එන්න දික් වෙන එක හරි. හැබැයි අපේ සුළු කිරීම ලේසි වෙනවා. FI DI වෙනුවට දැන් ආවේ FI UI කියලා තියුවා. ඒක ගුණ කරන එක හරිම ලේසි. හරිම ලේසි. හරි. ඒතර ඒ කොටස හරි. ඒ කොටස හරි. ඒතර මධ්‍යන්නේ සමූහ සංඛ්‍යාත ව්‍යාප්තිය මම ආකාර තුනකට හෙව්වා. එක නෝමල් ක්‍රමයට FI xi අරගෙන 3 FI DI අරගෙන DI කියන උපකල්පිත මධ්‍යන්‍ය A කියන උපකල්පිත මධ්‍යන්‍ය භාවිත කරලා 3 C කියන පන්ති ප්‍රාන්තරය පළ පාවිච්චි කරලා මම හැදුවා. පළ පාවිච්චි කරලා මම හැදුවා. හරි. හරි එහෙනම්. ඒතර ඒක හරි. මධ්‍යන්‍ය කතාවේ ඔය සමූහ සංඛ්‍යාත ව්‍යාප්තිය අසමූහ සංඛ්‍යාත ව්‍යාප්තිය මධ්‍යන්‍ය හොයන්නේ ওই විදියට